නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. අදත් ඔබ හැම දෙනෙක්ම ඔබේ ජීවිතයට ඉතාම වැදගත් ධර්ම කාරණා කීපයක් ශ්‍රවණය කරන්න සූදානම් වෙන දවස. පින්වතුනි, අනුස්සති භාවනාවන් අතර බුදුරජාණන් වහන්සේ වදාළ තමන් වහන්සේගේ ශ්‍රාවකයන්ට, භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන්ට පරලොවෙන් රැකවරණයක් පිණිස දේවතානුස්සති භාවනාවක් පුරුදු කරන්න. සංයුත්ත නිකාය මහානාම සූත්‍රයේ සඳහන් වෙනවා, මහානාම කියන්නේ සෝවාන් ඵලයට පත්වෙච්ච ශ්‍රාවකයෙක්. මේ සෝවාන් ඵලයට පත්වෙච්ච මහානාම ශ්‍රාවකයා පවා නිරන්තරයෙන් බුදුගුණ සිහි කර කර බුද්ධානුස්සතිය වඩනවා. ධර්මයේ ගුණ සිහි කර කර ධම්මානුස්සතිය වඩනවා. සංඝගුණ මෙනෙහි කර කර සංඝානුස්සතිය වඩනවා. මොකද සෝවාන් ඵලයට පත්වෙච්ච කෙනා තුනුරුවන් ගැන අවිච්ඡා ප්‍රසාදයෙන් යුක්තයි. ඒ නිසා ඔහු නිතරම තුනුරුවන් ගුණ සිහි කර කර තුනුරුවන් ගැන හිත පහදවාගෙන අනුස්සති භාවනා හැටියට බුද්ධානුස්සති, ධම්මානුස්සති, සංඝානුස්සතිය වඩන. ඒ වගේමයි සෝවාන් ඵලයට පත්වෙච්ච ශ්‍රාවකයා ආර්ය කාන්ත සීලයකින් යුක්තයි. ඒ නිසා තමන් පිහිටපු, තමන් සමාදන් වෙච්ච, තමන් ආරක්ෂා කරන මේ සීලේ ගුණ වශයෙන් සිහි කර කර සීලානුස්සති භාවනා වඩනවා. ඒ වගේමයි කර්මඵල විශ්වාස කරන මේ සෝවාන් ඵලයට පත්වෙච්ච ශ්‍රාවකයා දානයේ වටිනාකම, දානයේ ආනිසංස ගැන, අතහැරීම, ත්‍යාග සම්පත්තිය, දන් දීම ගැන හොඳ දැනුමක්, අවබෝධයක්, සම්මාදිට්ඨියක් ඇති කෙනෙක්. ඒ නිසා තමන් දන් දෙනවා වගේමයි තමා තුළ තියෙන අතහැරීම මෙනෙහි කර කර ත්‍යාගානුස්සතිය වඩන. ඒ විතරක් නෙමෙයි, බුදුරජාණන් වහන්සේ වදාළ සෝවාන් වෙච්ච පුද්ගලයා උපරිම ආත්ම 7ක් උපත කරා යන්න ඔහුගේ සංසාරික ගමනේ කෙලෙස් ප්‍රහාණය කරලා සම්පූර්ණ නිවන් දැකීම පිණිස ඔහුට උපරිම ආත්ම 7ක උපතක් ධර්මයේ පනවනවා. සමහර සෝවාන් වෙච්ච පුද්ගලයෝ ඉන්නවා ඒක බීජී. ඔහු ඒ ජීවිතයේ තුලම ඉතිරි මාර්ගඵල අවබෝධ කරගෙන නිවන් දකින අය ඉන්නවා. ඊළඟට ධර්මයේ සඳහන් වෙන කෝලංකෝල ආත්ම 2ක් 3ක් වගේ ඇතුළත ඉතිරි මාර්ගඵල අවබෝධ කරගෙන නිවන් දකින අය ඉන්නවා. ඊළඟට සෝවාන් වෙච්ච පුද්ගලයෝ ගැන සඳහන් වෙනවා සත්තක්කත්තු පරම. සමහරු ආත්ම 3 4 5 6 7 උපරිම 7යි. ආත්ම 7න් එහා නම් ඔහු උපදින්නේ නැහැ කියන. නතේ බවං අට්ඨමං ආදියන්ති. එතකොට මේ වගේ මේ සසර ගමනේ සෝවාන් වෙච්ච පුද්ගලයෝ තව ආත්ම කීපයක් හරි ඉතිරි මාර්ගඵල අවබෝධයේ පිණිස උපදිනවා. හැබැයි මේ උපදින ගමනේ තමන්ට සුදුසු සත්පුරුෂ ආශ්‍රයේ තියෙන, කල්යාණ මිත්‍ර සේවනයේ තියෙන, ධර්මයේ දියුණු කරන්න පුළුවන් හොඳ පරිසරයක් ඇති තැනක ඉපදීම මේ ධර්මයේ දියුණු කරන ශ්‍රාවකයාට විශාල රැකවරණය. ඒ පිණිස බුදුරජාණන් වහන්සේ වදාළ සද්ධාදී ගුණධර්ම දියුණු කරගත්ත ශ්‍රාවකයා තමන් කැමති සුගතිය, කල්යාණ මිත්‍රයෝ ඉන්න, සත්පුරුෂයෝ ඉන්න ධර්මයේ දියුණු කරන්න පුළුවන් මේ සුගතියක් අරමුණු කරගෙන භාවනාවක් වශයෙන් හිත වඩනවා. අන්න ඒක ධර්මයේ සඳහන් වෙනවා දේවතානුස්සති භාවනාව හැටියට. මේ දේවතානුස්සති භාවනාව වඩන්න නම් තමා තුල කරුණු 5ක් තියෙන්නට ඕන. ඒ තමයි සද්ධා, සීල, සුත, ත්‍යාග, ප්‍රඥා කියන මේ ගුණ. මේවට ධර්මයේ කියන්නේ සීක බල ධර්ම කියලා. මෙන්න මේ සීක බල ධර්ම තියෙන ශ්‍රාවකයාට තමා තුල තියෙන සීක බල ධර්ම සිහි කරලා තමන් කැමති සුගතියක්, දිව්‍ය ලෝකයක් අරමුණු කරලා හිත වඩන්න පුළුවන් බව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. දැන් අපි මේ දිව්‍ය ලෝක ගැන චුට්ටක් බලමු. කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ සමාජ සමහරුන්ගේ අදහසක් තියෙනවා දෙවියන්ට ධර්ම අවබෝධය ලබන්න බෑ. දෙවියනුත් ධර්මය අවබෝධ කරන්න නම් මේ මනුස්ස ලෝකෙටම එන්න ඕන කියලා සමහරු හිතනවා. ඇත්තෙන් මේක මිත්‍යා දෘෂ්ටියක්. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල එහෙම කාරණයක් සඳහන් වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ දෙවියන්ටත් මිනිසුන්ටත් නිවන් මඟ පෙන්වන ශාස්ත්‍රවරයා. ඒ නිසා අපි බුදුරජාණන් වහන්සේට කියනවා සත්තා දේව මනුස්සාන. සත්තා කියන්නේ ශාස්ත්‍රූන් වහන්සේ. කාගේද? දෙවියන්ගෙත් මිනිසුන්ගෙත් නිවන් මඟ පෙන්වන ගුරුවරයා, ශාස්ත්‍රවරයා. අන්නේ නිසයි බුදුරජාණන් වහන්සේට අපි සත්තා දේව මනුස්සානං කියලා කියන්නේ. ඒ වගේමයි අපි උන්වහන්සේව හඳුන්වනවා තුන් ලෝකාග්‍ර. මේ මනුස්ස ලෝකෙ විතරක් නෙමෙයි, දිව්‍ය බ්‍රහ්ම කියන මේ තුන් ලෝකේටම අග්‍ර නිවන් මඟ පෙන්වන ශාස්ත්‍රවරයා. පින්වතුනි, බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහලා වැඩිපුරම නිවන් අවබෝධ කරේ දෙවිවරු. දැන් බලන්න ධම්මචක්ක දේශනාව.
මේ දම්සක් පැවතුම් සූත්‍ර දේශනාව අහලා අවසන් වෙනකොට කොණ්ණඤ්ඤ හාමුදුරුවෝ විතරයි උතුම් සෝවාන් ඵලයට පත් වෙන්නේ. හැබැයි එදා මේ දේශනාව අහලා 18 කෝටියක් දෙවියන් මාර්ගඵල ලැබුවා කියලා ධම්මචක්ක අට කතාවේ සඳහන් වෙනවා. ඒ වගේමයි රාහුල හාමුදුරුවෝ රහත් වෙච්ච දේශනාව ගැන තියෙනවා රාහුලවාද සූත්‍රය. එදා බුදුරජාණන් වහන්සේ රාහුල හාමුදුරුවන්ව අන්ධ වනයේට කරගෙන ගියා. රාහුල අපි අන්ධ වනයේට යමු තථාගතයන් වහන්සේ සමග වඩින්න කියලා. බුදුරජාණන් වහන්සේ ඉදිරියෙන් වැඩියා. පුංචි රාහුල හාමුදුරුවෝ නිසීදනයත් අරගෙන බුදුරජාණන් වහන්සේගේ පසුපසින් වැඩම කරා. හැබැයි කවුරුත් දන්නේ මේ කොහෙටද යන්නේ මොකක්ද අද සිද්ධ වෙන්නේ මනුස්ස ලෝකේ කවුරුත් දැනගෙන හිටියේ නෑ. බුදුරජාණන් වහන්සේ පමණයි මේ කාරණේ දන්නේ. හැබැයි දෙවියන් දකිනවා. දෙවියන් දන්නවා. බුදුරජාණන් වහන්සේගේ සිතුවිල්ල පවා දෙවියන්ට වැටහෙනවා. බෝමාටු දෙවියන්ගේ පටන් අකනිටා බඹලව දක්වාම දෙවියන් ප්‍රීතිගෝසා කරමින් අන්ධ වනේ අතුරු සිදුරු නැතුව දෙවියන්ගෙන් පිරීතිරී ගියා. අපිත්‍යම් බණහන්න අන්න අද පුංචි රාහුල හාමුදුරුවෝ උතුම් වූ අරහත්වයට හික්මවනවා. අද ධර්මාවබෝධය ලබනවා. අපිත් ඒ ධර්මය අහන්න යන් කියලා දෙවිවරු අහසේ අතුරු සිදුරු නැතුව අන්ධ වනේ පිරීතිරී ගියා බණහන්. එදා බුදුරජාණන් වහන්සේ පුංචි රාහුල හාමුදුරුවෝ සමග මේ අන්ධ වනයේට වැඩම කරලා තථාගතයන් වහන්සේ පනවන ලද ආසනයක් මත වැඩ හිටියා. ඒ අසලම ගහක් යට නිසීදනේ එලාගෙන පුංචි රාහුල හාමුදුරුවෝ වාඩි වුණා. මේ රාහුල හාමුදුරුවෝ සමග මේ ධර්ම දේශනාව ධර්ම සාකච්ඡාවේදී බුදුරජාණන් වහන්සේ ප්‍රශ්න මාලාවක් හැටියට රාහුල මේ ඇස නිත්‍යද අනිත්‍යද? ඉතින් රාහුල හාමුදුරුවෝ ස්වාමීනි අනිත්‍යම් බන්තේ. එහෙමනම් රාහුල ඔබට මේ අනිත්‍ය වූ ඇහැක් නිසා සැපක්ද ඇති වෙන්නේ දුකක්ද? දුක්ඛම් බන්තේ දුකයි ස්වාමීනි කිව්වා. එහෙමනම් රාහුල මේ ඇස මගේ ආත්මයයි කියලා ඔබට ඕන විදිහට පවත්වන්න පුළුවන්ද? නොහේ තම්බන්තේ නැහැ ස්වාමීනි මේක ලෙඩ වෙනවා. ජරාවට පත් වෙනවා තුවාල හැදෙනවා කුණු වෙලා යනවා. මගේ කියලා මට ඕන විදිහට පවත්වන්න බෑ. මේ විදිහට බුදුරජාණන් වහන්සේ පංච උපාදානස්කන්ධය ගැනම ප්‍රශ්න අහනවා. එහෙම අහලා අතීත අනාගත වර්තමාන තමාගෙන් බාහිර හීන ප්‍රනීත ගොරෝසු සියුම් දුර ළඟ මේ 11 ආකාරයකින් පවතින පංච උපාදානස්කන්ධයන්ගේ අනිත්‍ය දුක්ඛ අනාත්මය ගැන මතු කරමින් බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනාවක් කරා. මේ දේශනාව අවසන් වෙනකොට පුංචි රාහුල හාමුදුරුවන්ගේ හිත කෙලෙසුන්ගෙන් මිදිලා උතුම් වූ අරහත්වයට පත් වුණා. රාහුල හාමුදුරුවෝ රහත් වෙනවා සමගම ඒ වෙලාවේ මේ අහසේ පිරීලා ඉතිරිලා මේ ධර්මයේ ශ්‍රවණය කරපු මුළු අන්ධ වනයේම පිරීලා ඉතිරිලා හිටපු දෙවියන් බ්‍රහ්මයන් අතරින් විශාල පිරිසක් සෝවාන් ආදී මාර්ගඵල ලැබුවා කියලා ධර්මයේ සඳහන් වෙනවා. එතකොට අපිට පේනවා මනුස්ස ලෝකේ එක්කෙනෙක් දෙන්නෙක් ධර්මය අවබෝධ කරනකොට ඒ දේශනාව අහලා දෙවිවරු දහස් ගණන් මාර්ගඵල ලැබුවා. ඊළඟ කාරණේ තමයි පින්වතුනි මේ දිව්‍ය ලෝක ගත්තහම සක්‍ර දෙවියන් ගැන ඔබ අහලා ඇති දෙදෙව්ලොවට අධිපති සක්‍ර දෙවියන්. මේ මනුස්ස ලෝකෙට ආසන්නයෙන් තියෙන දිව්‍ය ලෝකේ තමයි චාතු මහරජික කියන දෙව්ලොව. චාතු මහරජික දිව්‍ය ලෝකේ මනුස්ස ලෝකේ ඉඳන් යොදුන් 42000ක් ඉහළ අහසේ පිහිටලා තියෙන බව අටුවාවල සඳහන් වෙනවා. යොදුනක් කියන්නේ සැතපුම් 16ක්. එතකොට යොදුන් 42000ක් කියපුවහම ඔබට සැතපුම් වලින් ගණනය කරලා ගණන් හදාගන්න පුළුවන්. එතකොට එවැනි මනුස්ස ලෝකෙ මේ පෘථුවියේ ඉඳන් එවැනි ඉහළ අහසේ තමයි චාතු මහරජික දෙව්ලොව පිහිටන්නේ. මේ චාතු මහරජික දිව්‍ය ලෝකේ තමයි මේ ලෝකේ සතර දිසාවන් පාලනය කරන සතරවරන් දෙවියන් වැඩ ඉන්නේ. ඊළඟට එතන ඉඳන් තවත් යොදුන් 42000ක් ඉහළින් තමයි තව්තිසා දෙව්ලොව පිහිටලා තියෙන්නේ. තව්තිසා දිව්‍ය ලෝකේ තමයි සක්‍ර දෙවියෝ වැඩ ඉන්නේ. එතකොට මේ සක්‍ර දෙවියන්ට චාතු මහරජික දිව්‍ය ලෝකයක් තව්තිසා දෙව්ලොවත් කියන මේ දිව්‍ය ලෝකෙ දෙකේම අධිපති දෙවියන් තමයි සක්‍ර දෙවියෝ. ඒ නිසා ධර්මයේ හඳුන්වනවා දෙදෙව්ලොවට අධිපති. චාතු මහරජික තාවතින්ස කියන දිව්‍ය ලෝක දෙකේම අධිපති දෙවියන් නිසා දෙදෙව්ලොවට අධිපති දෙවියන් කියලා හඳුන්වනවා. මෙන්න මේ සක්‍ර දෙවියන් පවා සෝවාන් ඵලයට පත්වෙච්ච කෙනෙක්. දීඝනිකායේ සඳහන් වෙනවා සක්ක පඤ්ඤ සූත්‍රය කියලා දේශනාව. මේ දේශනාව අහලා අවසන් වෙනකොට සක්‍ර දෙවිය සෝවාන් ඵලයට පත් වුණා. ඊළඟට හිතන්න එදා අපේ බුදුරජාණන් වහන්සේගෙන් බණ අහලා මනුස්ස ලෝකෙ හිටපු අය ගැන හිතන්න. බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනාවල සඳහන් වෙන මනුස්ස ලෝකෙ හිටපු එදා බණ අහපු භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන මේ සිව්වණක් ශ්‍රාවකයන් අතරින් රහත් වෙච්ච අය මහරහතන් වහන්සේලා පමණයි පිරිනිවන් පෑවේ.
එතකොට පිංගතුනි අපේ බුදුරජාණන් වහන්සේගෙන් බණහලා උතුම් වූ අරහත්වයට පත්වෙච්ච මහරහතන් වහන්සේලා පිරිනිවන් පෑවා. අනාගාමී ඵලයට පත්වෙච්චයි කොයි තරම් ලක්ෂ ගණනින් එදා දඹදිව් තලයේ තුල බුදුරජාණන් වහන්සේගෙන් බණහලා මාර්ගඵල ලැබපු ශ්‍රාවකයෝ කෝටි ගණන් ජීවත් වුණා. ඒ අය අතරින් අනාගාමී ඵලයට පත්වෙච්ච අය සුද්ධාවාස බඹලව ඉපදුණා. සකදාගාමී ඵලයට පත්වෙච්ච අය දිව්‍ය ලෝකෙ ඉපදුණා. මොකද සකදාගාමී ඵලයට පත්වෙච්ච කෙනා ගැන තියෙන කාම ලෝකෙ එක් වතාවක් ඉපදිලා ඉතිරි මාර්ගඵල අවබෝධ කරගන්න ස්වභාවයෙන් යුක්තයි. ඒ නිසා සකදාගාමී වෙච්ච අය දිව්‍ය ලෝකෙ එක වතාවක් හරි උපදිනවා. ඊළඟට සෝවාන් ඵලයට පත්වෙච්ච අය කෝටි ගණන් එදා සෝවාන් ආදී මාර්ගඵල ලැබපු අය ගිහි අය අතර පැවිද්දන් අතර මේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන් අතර දඹදිව් තලයේ ජීවත් වුණා. ඒ සියලු දෙනාම දිව්‍ය ලෝකෙ ඉපදුණා. උපරිමාත්ම 7ක් හරි සුගතිය ඉපදිලා නිවන් අවබෝධ කරන ස්වභාවයෙන් යුක්තයි. එහෙමනම් අපිට පේනවා දෙවියන් අතරින් මාර්ගඵල ලැබපු අය නොවේ. එදා මනුස්ස ලෝකෙම බුදුරජාණන් වහන්සේගෙන් බණහලා එදා දඹදිව් තලයේ ඉපදිලා ඉඳලා භික්ෂුවක් වේවා භික්ෂුණියක් වේවා උපාසකයෙක් වේවා උපාසිකාවක් වේවා මේ සිව්වනක් ශ්‍රාවකයෝ අතර හිටපු අයගෙනුත් රහතන් වහන්සේලා විතරයි පිරිනිවන් පෑවේ. අනිත් සෝවාන් සකදාගාමී අනාගාමී කියන මාර්ගඵල ලැබපු සියලු දෙනාම අදටත් දෙව්ලෝ බඹලෝ වැඩ ඉන්නවා. ඊළඟට දෙවියන් අතරින් මාර්ගඵල ලැබපු අය ඒ සියලු දෙනාම අදටත් දිව්‍ය ලෝකවල වැඩ ඉන්නවා. පින්වතුනි බුදුරජාණන් වහන්සේ මේ දිව්‍ය ලෝකවල ආයුෂ ගණනය කරලා අපට පෙන්නනවා. මනුස්ස ලෝකෙට ආසන්නම තියෙන චාතුම් මහරජික දිව්‍ය ලෝකයේ ආයුෂ ගණනය වෙන්නේ මේ මනුස්ස ලෝකයේ තුල අවුරුදු 50ක් චාතුම් මහරජික දිව්‍ය ලෝකේ එක දවසයි. එහෙමනම් ඔබට පේනවා බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා චාතුම් මහරජික දිව්‍ය ලෝකේ දෙවියන්ට හරියට දවස් 51ක් වගේ දැනෙන්නේ. මනුස්ස ලෝකයේ අවුරුදු 50ක් එක දවසයි. ඊළඟට තව්තිසාවැසි දෙවියන්ට මනුස්ස ලෝකයේ අවුරුදු 100ක් එක දවසයි. එතකොට සක්‍ර දෙවියෝ වැඩ ඉන්න මේ තව්තිසා දිව්‍ය ලෝකේ දෙවිවරුන්ට අපේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා හරියට දවස් 25ක් 26ක් වගේ දැනෙන්නේ. එතනින් එහාට යනකොට යාම දිව්‍ය ලෝකේ දෙවිවරුන්ට මනුස්ස ලෝකයේ අවුරුදු 200ක් එක දවසයි. ඒ අයට බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා දවස් 13ක් වගේ. ඊළඟට තුසිත දිව්‍ය ලෝකේ දෙවිවරුන්ට මනුස්ස ලෝකයේ අවුරුදු 400ක් එක දවසයි. එහෙනම් බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා දවස් 6-7ක් වගේ තුසිත දිව්‍ය ලෝකේ දෙවිවරුන්ට. ඊළඟට නිම්මාන රති දිව්‍ය ලෝකේ දෙවිවරුන්ට බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා ඒ අයට දවස් 2-3ක් වගේ. මොකද මනුස්ස ලෝකේ අවුරුදු 800ක් එක දවසයි. ඊළඟට සදෙව්ලොව අතර පරිනිම්මිත වසවර්ති කියන දිව්‍ය ලෝකේ තමයි දිව්‍ය ලෝක 6න් ඉහළින්ම පිහිටපු දිව්‍ය ලෝකේ. මනුස්ස ලෝකේ අවුරුදු 1600ක් එක දවසක් කියන. එතකොට ඔබට පේනවා සමහර දෙවිවරුන්ට බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා සති 2-3ක් වගේ. සමහරුන්ට සතියක් වගේ සමහරුන්ට දින කීපයක් වගේ. එහෙමනම් එදා අපේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටිද්දී බුදුරජාණන් වහන්සේගෙන් බණහලා මාර්ගඵල ලැබපු දෙවිවරු අදටත් ඒ දිව්‍ය ලෝකවල වැඩ ඉන්නවා. ඊළඟට පින්වතුනි දීඝනිකායේ සඳහන් වෙලා තියෙනවා ජනවසබ කියලා සූත්‍ර දේශනාවක සතර පෝයටම දෙවිවරු සුධර්මා කියන දිව්‍ය සභාවට එකතු වෙනවා. මේ දෙවියන් දිව්‍ය සභාවට එකතු වෙන්නේ ධර්මයේ සාකච්ඡා කරන්න. මේ දෙවියන් ධර්ම සාකච්ඡා කරනවා, ධර්මයේ ගැන කතා කරනවා, බණ භාවනා කරනවා, ධර්මයේ දියුණු කරනවා. ඒ අතර 15ක පෝය දවස්වලට අනාගාමී වෙච්ච දෙවිවරු, සුද්ධාවාස බඹලව ඉන්න අනාගාමී වෙච්ච බ්‍රහ්ම දේවතාවරු සුද්ධාවාස බඹලව ඉඳන් දිව්‍ය ලෝකෙට ඇවිල්ලා සුධර්මා දිව්‍ය සභාවේ ඉන්න දෙවියන්ට දහම් දෙසනවා. ඒ දේශනා කරන ධර්මයේ ගැන පවා ජනවසබ දේශනාවේ සඳහන් වෙලා තියෙනවා. සතර සතිපට්ඨානෙ, සතර සම්‍යක්ප්‍රධාන වීරිය, සතර ඉර්ධිපාද, පංචේන්ද්‍රිය, පංච බල, සප්තබොජ්ජංග, ආර්ය අෂ්ටාංගික මාර්ගය. අපි මේ මනුස්ස ලෝකේ කතා කරන මේ බෝධිපාක්ෂික ධර්ම ගැනම දෙවියන්ට සුධර්මා දිව්‍ය සභාවේ දහම් දෙසනවා. එහෙමනම් අපිට පේනවා අදටත් බුදුරජාණන් වහන්සේගේ ධර්මය මනුස්ස ලෝකෙට වඩා හොඳින් කතා වෙන තැනක් තමයි දිව්‍ය ලෝකෙ. දෙවිවරු බණ භාවනා කරනවා, ධර්මයේ දියුණු කරනවා, ධර්මාවබෝධයට මහන්සි ගන්නවා. ඒ නිසා පින්වතුනි මේ මනුස්ස ලෝකයේ තුල ඉපදිලා ධර්මයේ දියුණු කරන ශ්‍රාවකයාගේ අරමුණ වෙන්නට ඕනේ තමන්ගේ එකම අරමුණ තමයි නිවන් අවබෝධ කර ගැනීම. එතකොට නිවන් අවබෝධයේ කරා යන මේ ශ්‍රාවකයා පරලොවෙන් රැකවරණයක් පිණිස ඔහු උත්සාහ කරන්නේ
කල්යාණ මිත්‍රයන් ඉන්න තැනක උපදින්න. සත්පුරුෂයෝ ඉන්න තැනක, ධර්මයේ කතා කරන තැනක, ඉතිරි මාර්ගඵල අවබෝධ කරගන්න පුළුවන් සුදුසු සත්පුරුෂ ආශ්‍රයේ තියෙන තැනක් තමයි ඔහු අරමුණු කරන්න උපදින්න. අන්නේ පිණිස බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා දේවතානුස්සති භාවනාවක් පුරුදු කරනවා. අපි බලමු මේ දේවතානුස්සති භාවනාව වඩන්නේ කොහොමද කියලා. පිංගතුනි, පළවෙනිම දේ තමයි දේවතානුස්සති භාවනාව වඩන්න නම් සද්ධාව. බුදුරජාණන් වහන්සේ වදාලා පළවෙනි මේක සද්ධාව. සද්ධාව කියන්නේ තුනුරුවන් ගැන බුදුරජාණන් වහන්සේ ගැන ඇති කරගන්න පැහැදීම. හැබැයි මේ පැහැදීම ඇති වෙන්නේ අවබෝධයකින් යුක්තව ධර්මයක් තුල පිහිටලා. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ වදාළේ යෝ ධම්මං පස්සති සෝ මං පස්සති. යමෙක් බුදුරජාණන් වහන්සේව අඳුනගත්තා කියන්නේ, බුදුරජාණන් වහන්සේව දැකගත්තා කියන්නේ එයා ධර්මයේ දැක්ක කෙනෙක්. ධර්මයේ තුලින්මයි කියන බුදුරජාණන් වහන්සේව අඳුනගන්න. දැන් හිතන්න, ඔබ හොඳට බණ අහනවා. ඔබ හොඳට ධර්මය ඉගෙන ගන්න. සතර සතිපට්ඨානය, සතර සම්‍යක්ප්‍රධාන වීරිය, සතර ඉරිදිපාද, පංච ඉන්ද්‍රිය, පංච බල, සප්ත බොජ්ජංග, ආර්ය අෂ්ටාංගික මාර්ගය, මේවා ඉගෙන ගන්න මේ ධර්ම කොටස් ගැන ඔබට හොඳ දැනුමක් ඇති වෙනවා. මුලදී නම් ඔබට මේ වචන ඇහෙනකොට ඔය මොනවද, කොහෙද ඔවා තියෙන්නේ කියලා හිතෙන්න පුළුවන්. සතර සතිපට්ඨානය අපෝ ගැඹුරුයි, ඕවා අමාරුයි, ඕවා නම් අපිට බෑ. ඒ වගේ හිතනවා ඉස්සරලාම මේ ධර්මය අහන්න පටන් ගත්ත කෙනාට. හැබැයි කාලයක් බණ අහගෙන යනකොට, ඔබ කාලයක් හොඳට ධර්මයේ ශ්‍රවණය කරනවා නම් ඔබට මේ ධර්මකාරණා බොහොම ලෙහෙසි සරල දේවල් හැටියට ඒවැ වචන අර්ථ ඔබට හොඳට වැටහෙන්න පටන් ගන්න. අන්න ඒ නිසා නිතර ධර්මයේ ශ්‍රවණය කරන්න, බණහන්. ඒ අහන ධර්මය ඔබ නුවණින් විමසන්න. දහම් පොත්පත් හොයාගෙන කියවන්න, ධර්මයේ නුවණින් විමසන්න. මේ ධර්මයේ යෝනිසෝ මනසිකාරය යෙදෙමින් මනසිකාර කරමින් තමන්ගේ ජීවිතයට ගලපලා බලන්න. අන්න එතකොට බුදුරජාන් වහන්සේ දේශනා කරන මේ උතුම් ධර්මය තමා තුළින් තමාට ටික ටික වැටහෙනවා. ඒ ධර්මය තමා තුළින් තමාට වැටහෙනකොට අන්න තමන් තුළ පුදුම සද්ධාාවක් ඇති වෙනවා. මේ ධර්මය නම් පරම ගහම්බීරයි. කොයි තරම් ගැඹුරු ගහම්බීර ධර්මයක්ද මේ, මොන තරම් මුලැමැදාග ගැලපෙන ධර්මයක්ද මේ ධර්මය නම් ඒකාන්තෙම ස්වාක්කාතයි. මේ ධර්මයේ සන්දිට්ඨිකයි, අකාලිකයි. ඒහි පස්සිකෝ ඕපනයිකෝ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝහි කියලා මේ ධර්මයේ ගුණ වැටහෙන්න ධර්මයේ ගැන සද්ධාාවක් ඇති වෙනවා. ඒ වගේමයි ඒ ධර්මයේ දේශනා කරපු බුදුරජාන් වහන්සේ ගැන මෙවැනි පරම ගාම්භීර ධර්මයක් නම් මේ ලෝකේ කාටවත් ශ්‍රමණේකුටවත් බ්‍රහ්මේකුටවත් දෙවියෙකුටවත් මාරයෙකුටවත් වෙන කාටවත් දේශනා කරන්න බෑ. ඒකාන්තයෙන්ම බුදු කෙනෙක්මයි මෙවැනි දේශනාවක් කරන්නේ. මේ ධර්මය අවබෝධ කරගත්ත බුදුරජාණන් වහන්සේ නම් ඒකාන්තෙන් අරහං සම්මා සම්බුද්ධයි, විජ්ජාචන්න සම්පන්නයි, සුගතෝ ලෝකවිදෝ, අනුත්තරෝ පුරිස ධම්මසාරති, සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවා කියන බුදුගුණ ගැන ධර්මය තුලින් පහදිනවා. අන ධර්මය තුලින්ම ධර්මයේ ගුණ හඳුනගෙන පහදිනවා. ඒ ධර්මයේ ගුණ වැටහෙන්න ධර්මයේ වැටහෙන්න ඒ ධර්මය අවබෝධ කරගත ධර්මයේ දේශනා කරපු බුදුරජාණන් වහන්සේ ගැන සද්ධාව ඇති වෙනවා. ඒ ධර්මය අවබෝධ කරගත්ත ශ්‍රාවකයන් ගැන ගුණ වශයෙන් පහදිනවා. මේ විදිහට යමෙක් තුල ධර්මයේ තුල පිහිටලා ඇතිවෙච්ච තුනුරුවන් ගැන සද්ධාාවක් අවබෝධයක් තියෙනවනම් අන්නේ සද්ධාව තුල පිහිටලා ඔහු කල්පනා කරනවා මා තුල බුදුරජාණන් වහන්සේ ගැන හොඳ සද්ධාාවක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ මේ ගුණවලින් යුක්තයි කියලා මම පිළිගන්න කෙනෙක්. මං ඒ සද්ධාවෙන් අදහගත්ත කෙනෙක්. උන්වහන්සේගේ ගුණ ගැන මං සද්ධාවෙන් බැසගෙන ඉන්නේ. මා තුළ මේ වගේ සද්ධාාවක් තියෙනවා. ඒ ධර්මයේ ගැන, ශ්‍රාවක සංඝයා ගැන මා තුළ මේ විදිහ හටගත්ත සද්ධාාවක් තියෙනවා. එහෙමනම් මා තුළ සද්ධාව තියෙනවා. අපි හිතමු කෙනෙක් කැමති මේ දේවතානුස්සති භාවනාව වඩන කෙනා කැමති වෙනවා කියලා තුසිත දිව්‍ය ලෝකෙ උපදින්න. අපි අනුමාන කරමු දිව්‍ය ලෝක 6ක් තියෙනවා. චාතුම් මහා රාජික, තාවතිංස, යාමේ, තුසිතේ, නිම්මාන රති, පරිනිම්මිත වසවර්ති ආදී දිව්‍ය ලෝක තියෙනවා. මේ දිව්‍ය ලෝක 6ේම මාර්ගඵලලාභී ශ්‍රාවකයන් ඉන්නවා. මේ දිව්‍ය ලෝක 6ේම ධර්මයේ සාකච්ඡා කරනවා, ධර්මයේ දියුණු කරන මාර්ගඵලලාභීන් ඉන්න බව ධර්මයේ සඳහන් වෙලා තියෙනවා. අපි හිතමු, අපි සාමාන්‍ය අනුමානයක් කරමු, ශ්‍රාවකෙක් කෙනෙක් කැමති වෙනවා තුසිත දිව්‍ය ලෝකේ උපදී. දැන් එයා හිත පිහිටවනවා මා තුල තුනුරුවන් ගැන සද්ධාව තියෙනවා. තුසිත දිව්‍ය ලෝකේ ඉන්න මාර්ගඵලලාභී දෙවිවරු, ඒ අය තුල සද්ධාව තියෙනවා. ඒ අයත් මේ තුනුරුවන් ගැන සද්ධාවම දියුණු කරගෙන තමයි මාර්ගඵල ලබන්නේ. ඒ තුනුරුවන් ගැන අවිච්ඡ ප්‍රසාදයට පත්වෙච්ච කෙනා තමයි සෝවාන් ඵලයට පත් වෙනකොටම මේ සෝතාපට්ටි අංග හැටියට
තුනුරුවන් ගැන අච්චර සද්ධාාවක් ඇති වෙන. එහෙමනම් මම තුනුරුවන් ගැන මෙනෙහි කරලා ඒ ආකාරම සද්ධාාවක් ඇති කර ගත්ත කෙනෙ. එතකොට ඒ විදිහට තමා තුළත් දෙවියන් තුළත් තියෙන ගුණධර්ම සමාන වසයෙන් වඩනෝ. ඒ සමාන වෙන්නේ සද්ධාවෙන්. එහෙනම් මා තුළත් සද්ධාව තියෙනවා, තුසිත දිවිය ලෝක ඉන්න දෙවියන් තුළත් සද්ධාව තියෙනවා. එහෙමනම් මමත් මරණින් මත්තේ, මමත් මරණින් පසුව ඒ සද්ධාව දියුණු කරගත්ත තුසිත දෙවිය ලෝකෙ දෙවියන් අතර කල්්‍යයාන මිට්ට සත්පුරුෂ දේවතාවරු අතරම ඉපදිලා මේ ධර්ම මාර්ගයේ දියුණු කරගෙන ඉතිරි මාර්ගඵල ලබාගෙන නිවනටම යනවා කියෙන අධිෂ්ඨානයෙන් අන්න තුසිත දිවිය ලෝකෙ අරමුණු කරලා ඒ සත්පුරුෂ කල්්‍යයාන මිට්ට දෙවියන් අතර උපදිනවා කියලා හිත පිහිටෝ ගන්න. අන්න දේවතානුස්සති භාවනාව වඩන හැටි. ඒ තමයි සද්ධහා මුල් කරගෙන තුසිත දිවිය ලෝකෙ අරමුණු කරලා හිත පිහිටෝන හැටි. ඊළඟට සීලේ. තැන් ඔබ ගිහි ශ්‍රාවකයෙක් නම් ඔබට තියෙන නිත්‍ය සීලේ තමයි පංච සීලේ. බුදුරජාණන් වහන්සේ වදාළ උන්වහන්සේගේ ශ්‍රාවකයෝ සතර පෝයට උපෝසතයක් රකිනවා. හැබැයි නිත්‍ය සීලේ පංච සීලේ දිවිහිමියෙන් රකිනවා. දැන් ඔය විදිහට ඔබ සීල් රකින්නවන. ඔබ මේ සීලේ ආනිසංස දන්නවන. ඔබ තුළ පිහිටපු ඔබේ මේ සංවරකම, ඔබ තුළ තියෙන සිල්වත්කම, ඔබේ කයවචනයේ තියෙන මේ සංවර භාවය ඔබ මෙනෙහි කර කර බලනවා. මං ප්‍රාණඝාතයෙන් වැළකිච්ච කෙනෙක්, මං හොරකමෙන් වැළකිච්ච කෙනෙක්, මං වැරදි කාමසේවණෙන් වැළකිච්ච කෙනෙක්, මං වචනයකින්වත් බොරුවක්, කේලමක්, පරුස වචනයක්, හිස් වචනයක් කියන්නේ මං මේ විදිහට සීලයට ගරු කරනවා. මං මේ තරම් කාලයක් සීලෙ දියුණු කරගත්තා. ඒ විදිහට තමා තුළින් මෙනෙහි කරලා තමන් තුළ තියෙන සිල්වත් භාවය ගැන ඔන්න ඔබට හොඳ විශ්වාසයක්, සද්ධාාවක්, අභිමානයක් ඇති වෙන. ඒ තුළ පිහිටල ඔබ මෙනෙහි කරනවා තුසිත දිවිය ලෝකෙ ඉන්නවා නම් මාර්ග පල්ලාබී දෙවිවරු. ඒ අයත් සීලේ දියුණු කරගත්තයි. දැන් ඔබ හිතන්න කෙනෙක් සෝවාන් වෙලා දිවිය ලෝක ඉපදුනා කියලා. සෝතාපන්න වෙච්ච කෙනා ආර්ය කාන්ත සීලයකින් යුක්තයි. ඔහු තමන් සමාදන් වෙච්ච, තමන් ආරක්ෂා කරන ශික්ෂාපද දිවිහිමියෙන් රකින්න කෙනෙ. අන්නේ නිසා ධර්මය දන්න කෙනා ධර්මය තුළින් මාර්ග පල්ලාබීන් තුළ තියෙන සිල්වත්කම මෙනෙහි කරනු. එහෙමනම් දෙව්ලොව ඉන්න දෙවියන් අතර පවා සිල්වත් දෙවිතේවතාවරු ඉන්නවා මාර්ග පලලාබේ. මම සීලේ දියුණු කරන කෙනෙ. ඒ නිසා ලෝක දෙකක් වුණාට කෙනෙක් දිවිය ලෝක ඉන්න පුළුවන්, කෙනෙක් මනුස්ස ලෝක ඉන්න පුළුවන්. කයින් වෙනස්කම් තියෙන්න පුළුවන්. කෙනෙක්ගේ ගොරෝසු ශරීරයක් කෙනෙක් තුළ දිවිය ලෝක ඉන්න දෙවියන්ට පහළ වෙන සියුම් වූ දිව්‍ය ශරීරය. හැබැයි ගුණධර්ම වලින් සමානයි. මා තුලත් සිල්වත්කම තියෙනවා. ඒ දෙවියනු සීලේ දියුණු කරගත් අය. එහෙමනම් මමත් මරණින් පසුව ඒ සීලේ දියුණු කරගත්ත සත්පුරුෂ කල්්‍යයාන මිට්ට දෙවියන් අතරම ඉපදිලා මමත් ඉතිරි මාර්ගඵල අවබෝධයට මහන්සි ගන්න කෙනෙක් බවට පත්වෙනවා කියලා අන්න තුසිත දිවිය ලෝකෙ අරමුණු කරලා හිත පිහිටෝන. ඔබට තුසිත දිවිය ලෝකෙ පමණක් නෙමේ. ඔබ කැමතිනම් චාතුම් මහරාජික දිවිය ලෝකෙ, ඔබට ඒ දිවිය ලෝකෙ ඉන්න මාර්ග පල්ලාබුන් අරමුණු කරගෙන ඒ මාර්ග පල්ලාබී දෙවියන් අතර උපත කරායනවා කෙළ හිත පිහිටවන්න පුළුව. ඔබ කැමතිනම් චාතුම් මහරාජික දෙවිය ලෝකෙ, එක්කො තවතිසාාව, එහෙම නැත්නම් යාම දිවිය ලෝකෙ, පරණින්මිත වසවර්ති දිවිය ලෝකෙ, මේ ඕනෑම දිවිය ලෝකයක් අරමුණු කරලා හිත පිහිටවන්න පුළුවන් මේ දේවතානුස්සති භාවනාව තුළි. හැබැයි එහෙම හිත පිහිටන්න නම් ඔබ තුළ තියෙන් ඕනෑ සද්ධාව, සිල්වත්කම, දහම් දැනුම, ත්‍යාග සම්පත්තිය, ප්‍රඥා. දැන් ඔන්න අපි කතා කරා සද්ධාව මුල් කරගෙන කොහොමද දේවතානුස්සතිය වඩලා තමන් කැමති දිවිය ලෝකෙක හිත පිහිටවත්. ඊළඟට තමන් කාලයක් තිස්සේ හොඳට සීලාදී ගුණධර්ම රකින කෙනෙක් නම් තමා තුළ තියෙන සීලේ මෙනෙහි කරලා කොහොමද සුගතියක් අරමුණු කරලා හිත පිහිටවත්. ඊළඟ කාරණයේ තමයි සුතවත් භාවේ, දහම් දැනුම්. ඔබට හොඳ දහම් දැනුමක් තියෙන්න ඕනෑ. බුදුරජාණන් වහන්සේ වදාලා මේ මහා සාගරයට අසුරයන් ආස කරනවා. දිවිය ලෝකෙ ඉන්නවා සුරාසුර කියලා දේවතා කොටස් දෙකක්. මේ අසුර දෙවිවරු මහමුහුදට මහා සාගරයට ආස කරන. ඒකට හේතුවක් හැටියට බුදුරජාණන් වහන්සේ වදාලා මේ අසුරයන් මහා සාගරයට ආස කරනවා මහමුහුදේ තියෙන වටිනා වස්තුව දැකලා. මුතු, මැණික්, සක්, සිලා, වෙරළුමිනි ආදී මිල කළ නොහැකි මහා වටිනා සම්පත් සාගර පතුලේ මුහුද ඇතුලේ තියෙන වටිනා මැණික් වර්ග, වටිනා මුතු, වටිනා සම්පත්. මේවා දකින දෙවියන් මහා සාගරයට ඇලුම් කරන ආස කරන. බුදුරජාණන් වහන්සේ වදාළ මගේ ශ්‍රාවකයොත් මේ බුද්ධ ශාසනයට ආස කරන්නේ බුද්ධ ශාසනයේ තියෙන වටිනාම මාණික්‍ය රත්න 37ක් තියෙනවා. මේ තමයි බුද්ධ ශාසනයේ තියෙන මහානීය වස්තු, වටිනා දේවල්. අන්නේවැ වටිනාකම හඳුනගෙන තමයි මගේ ශ්‍රාවකය බුද්ධ ශාසනයට ආස කරන්න.
බුදුරජාණන් වහන්සේ වදාළ මේ ශාසනය තුළ තින වටිනා දේවල් තමයි සතර සතිපට්ඨාන, සතර සම්‍යක්ප්‍රධාන වීරිය, සතර ඉර්ධිපාද, පංච ඉන්ද්‍රිය, පංච බල, සප්ත බොජ්ජංග, ආර්ය අෂ්ටාංගික මාර්ගය. මේ බෝධිපාක්ෂික ධර්ම කියන්නේ නිවන් අවබෝධයට උපකාර වෙන ධර්ම 37. මේ බුද්ධ ශාසනය තුළ තියෙන වටිනාම සම්පත්, බුද්ධ ශාසනයේ තියෙන වටිනාම මාණික්‍ය රත්න 37ක් හැටියට බුදුරජාණන් වහන්සේ වදාළ. එතකොට මෙන්න මේ බුද්ධ ශාසනයේ තියෙන වටිනා වස්තු, ඒවැ වටිනාකම හඳුනගන්න නම් ඔබ හොඳ දහම් දැනුමක් ඇති කෙනෙක් වෙන්නට ඕනේ. සුතවත් භාවය. ඔබ නිතර බණ අහන්න පුරුදු වෙන්න. බණ පොත්පත් කියවන්න. ඒ අහන ධර්මය මතක තබා ගන්න, ධාරණය කරගන්න උත්සාහයක් ගන්න. ඒ ධර්මයේ නිතර වචනය පුරුදු කරන්න, වචසා පරිචිතා. ඒ ධර්මයේ අමතක වෙන්න ඉඩ නොදී වචනෙන් නිතර නිතර පුරුදු කරගන්න. ඒ ධර්මය ඔබ හැම වෙලාවෙම නුවණින් මෙනෙහි කරන්න, මනසානුපෙක්කිතා. ඒ විදිහට ඔබ හොඳ දහම් දැනුමක් ඇති කෙනෙක් බවට පත් වෙනවා නම් අන්න ඔබට බුදුරජාන් වහන්සේගේ ධර්මයේ ගැන නිරවුල් දැනුමක් තියෙනවා. පිංගතුනි, සාරා සංඛ්‍යේ කල්පලක්ෂයක් තිස්සේ මේ දානාදී දසපාරමී ධර්ම සම්පූර්ණ කරලා බුද්ධත්වයට පත්වෙන ආත්මෙත් අවුරුදු 6කට ආසන්න කාලයක් අනේක විද දුක් පීඩා දෙමින් දුෂ්කරක්‍රියා කරලා තමයි අපි සරණ ගිය අපේ බුදුරජාන් වහන්සේ මේ උතුම් චතුරාරි සත්‍ය ධර්මය අවබෝධ කරගෙන දෙව් මිනිස් ලෝකයා ගැන කරුණාවෙන් අපිට කියලා දුන්. ඒ උතුම් ධර්මය, ඒ හැම බණ පදයක්ම බුදුරජාණන් වහන්සේගේ බුදුමුවින් දේශනා කරපු එක් බණ පදයක මරු පරදවන රහතුන් දහසක් වැඩ සිටිනවා කියලා ගාථාවක සඳහන් වෙන. ඒ නිසා ඒ එක බණ පදයකින් රහතන් වහන්සේලා බිහි කරන්න පුළුවන් බුද්ධ ශක්තියක්, අධිෂ්ඨානයක් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල පිහිටනවා. බලන්න, එක ගාථාව අහලා දහස් ගණන් ධර්මාවබෝධය ලැබපු විස්තර ධර්මයේ සඳහන් වෙනවා. ඒ නිසා ඒ උතුම් බුද්ධ වචන, ඒ උතුම් ධර්මය බොහොම සද්ධාවෙන් ඔබ ඉගෙන ගන්න. ඔබ හොඳ දහම් දැනුමක් ඇති කෙනෙක් බවට පත් වෙන්න. දැන් අපි හිතමු ඔබට දැන් හොඳ දහම් දැනුමක් තියෙනවා. ඔබ ධර්මයේ ගැන හොඳ නිරවුල් දැනුමක් ඇති කෙනෙක්. අන්න දැන් ඔබ දේවතානුස්සති භාවනාව වඩනකොට ඔබ මෙනෙහි කරනවා, මා තුලත් ධර්මයේ ගැන හොඳ නිරවුල් දැනුමක් තියෙනවා. තුසිත දිව්‍ය ලෝකේ ඉන්න දෙවිවරුත් මේ ධර්මයමයි පුරුදු කරන්න. ඒ අයත් සතර සතිපට්ඨාන, සතර සම්‍යක්ප්‍රධාන වීරිය, සතර ඉර්ධිපාද, පංච ඉන්ද්‍රිය, පංච බල, සප්ත බොජ්ජංග, ආර්ය අෂ්ටාංගික මාර්ගය මේ ධර්මයමයි පුරුදු කරන්න. එහෙමනම් මා තුලත් ඒ ධර්මයේ ගැන හොඳ දැනුමක් තියෙනවා. තුසිත දෙව්ලොව ඉන්න දෙවියනොත් ඒ ධර්මයමයි පුරුදු කරන්න. එහෙනම් සුතවත් භාවයෙන් දහම් දැනුමෙන් මමත් දෙවියනොත් සමානයි. එහෙමනම් මමත් මරණින් මත්තේ ඒ ධර්මයේ දියුණු කරන ඒ සත්පුරුෂ කල්යාණ මිත්‍ර දේවතාවරු අතරම ඉපදිලා මේ ධර්ම මාර්ගයේ සම්පූර්ණ කරගෙන ඉක්මනින්ම නිවන කරා යනවා කියලා අන්න දිව්‍ය ලෝකේ අරමුණු කරලා හිත පිහිටව ගන්න. එතකොට ඔය විදිහට හැම වෙලාවෙම, හැම මොහොතකම භාවනා කරලා අවසන් වෙලත් ඔබට ඔබ තුල තියෙන ගුණධර්ම මෙනෙහි කරලා සුගතියක් අරමුණු කරලා හිත වඩන්න පුළුවන්. ඔබ නිදා ගන්න ගියත්, ඔබ ඉඳගෙන හිටියත්, ඔබ හැම ඉරියව්වකම ඔබට ඔබ තුල තියෙන මේ ගුණධර්ම ආවර්ජනය කර කර මෙනෙහි කර කර සුගතියේ හිත පිහිටවන්න පුළුවන්. ඊළඟ කාරණේ තමයි ත්‍යාග සම්පත්තිය. ත්‍යාගය කියන්නේ අතහැරීම, දන් දීම. ඔබ තුල ඔබ දන් දෙන්න උත්සාහවත් වෙන කෙනෙක් නම්, ඔබ දුක් මහන්සි වෙලා ධාර්මිෂ්ඨව උපයා සපයාගත්ත දේවල් ඔබ සතුටින් තුන්සිත පහදවා දන් දෙන කෙනෙක් නම් ඔබට මහා ලොකු පින්කම් කරන්න බැරි වෙයි. හැබැයි ඔබ දිලිඳු කෙනෙක් වුණත්, දුප්පත් කෙනෙක් වුණත් ඔබට පුළුවන් හැටියට ඔබ සතු දෙයක් බුදුරජාන් වහන්සේ වදාළේ බඩකින්නේ ඉන්න කෙනෙක් කොයිතරම් කුසගින්නේ ඉඳලා ආහාර ගන්න උත්සාහ කරත් අපි හිතමු දවස් ගාණක් කන්න නැතුව ඉඳලා කෑම පිඟානක් හම්බුණා. හැබැයි මේ දානේ වටිනාකම දන්න කෙනා තනියෙන් කාගෙන යන්නේ. ඔහු සතෙකුට හරි කොටසක් දන් දෙනවා. ඔය වගේ ඔබේ ජීවිතය තුළ පුංචි පින්කම් හරි ඔබ පින් කරන්නේ පිනේ වටිනාකම දන්න නිසා. ඔබට පුළුවන් හැටියට ඔබ පින් කරනවා, ඔබ දන් දෙනවා. ඔබේ ජීවිතේ කරපු පින ඔබ රැස් කරනවා, ඔබේ පින මෙනෙහි කරනවා. ඒ විදිහට ඔබ පින සිහි කරනකොට ඔබට තේරෙනවා මේ කාමයන් ගැන මම අවබෝධයකින් යුක්තව මේ කාමයන්ගේ ආදීනව සිහි කරලා මං ගොඩ ගහගන්නේ නැතුව, රැස් කරගන්නේ නැතුව මේවේ ආදීනව මෙනෙහි කරන කෙනෙක්, මම අතහැරීම පුරුදු කරන කෙනෙක්, මම දන් දෙන කෙනෙක්, මං දුක් මහන්සි වෙලා හම්බ කරගත්ත දේවල් මේ විදිහට දන් දීලා තියෙනවා, මම මේ වගේ පින් කරගත්තා, මේ වගේ පින් කරගත්තා කියලා ඔබ තුල තියෙන අතහැරීම, ත්‍යාග සම්පත්තිය ඔබ සිහි කරන්න ඕනේ. එහෙම සිහි කරලා හිතනවා තුසිත දිව්‍ය ලෝකේ ඉන්න දේවතාවරු,
ඒ දෙවියනුත් දෙව්ලොව ඉපදිලා තියෙන්නේ දම් පින්කම් කරලා ඒ පින බලවත් කරගෙන. දැන් බලන්න විමානවත්වයේ සඳහන් වෙනවා මුගලන් මහරහතන් වහන්සේ දිව්‍ය ලෝකෙට වැඩම කළ දෙවියන්ගෙන් අහනවා පින්වත් දෙවිය මේ තරම් සැප සම්පත් විඳින්නේ මොන වගේ පින් කරලාද? පින්වත් දෙව්දු ඔබ මේ තරම් දිව්‍ය විමාන දිව්‍ය ආසන දිව්‍ය සලුපිලි මේ තරම් දෙවි දේවතාවුරු පිරිවරාගෙන මෙච්චර සැපයක් විඳින්නේ ඔබ මොන වගේ පින් කරගත්ත කෙනෙක්ද? ඒ අය කියනවා අනේ ස්වාමීනි අපි මනුස්ස ලෝකෙ හිටියේ අපි මේ වගේ පින් කරගත්තා. අපි මේ වගේ දන් දීලා තියෙනවා. හැබැයි සමහරු කියන මම බත් හැන්දක් දන් දුන්නේ. මම පිට්ටු කෑල්ලක් පූජා කරේ. හැබැයි මං ඒ කරපු පින හැම වෙලේම සිහි කරලා හිත පහදවා ගත්තා. මම මැරෙන කොටත් මට ඒ පින සිහි වුණා කියලා. එතකොට ඔය වගේ කෙනෙකුට පුළුවන් නම් ඒ විදිහට තමන් කරපු පින සිහි කරන්න. අන්‍යයා මෙනෙහි කරනවා. එහෙමනම් මා තුලත් ත්‍යාග සම්පත්තිය අතහැරීම තියෙනවා. තුසිත දිව්‍ය ලෝකේ ඉන්න දෙවියනුත් ඒ වගේම අතහැරීම ත්‍යාගයේ දියුණු කරලා තමයි සුගතිය ඉපදුනේ. එහෙමනම් මමත් මරණින් මත්තේ ඒ වගේම අතහැරීම පුරුදු කරගත්ත ත්‍යාග සම්පත්තිය දියුණු කරපු මාර්ගඵලලාභී දෙවියන් අතරම උපදිනවා. එවැනි සත්පුරුෂ කල්යාණ මිත්‍ර ධර්මයේ දියුණු කරපු දෙවියන් අතර ඉපදිලා මමත් මේ ධර්ම මාර්ගයේ සම්පූර්ණ කරගන්නවා කියලා අන්න තමන් කැමති සුගතියක් අරමුණු කරලා හිත පිහිටවනු. දැන් අපි කතා කරා කරුණු කීපයක්. තමා තුළ තියෙන සද්ධාව ගැන මෙනෙහි කරලා දිව්‍ය ලෝකයක හිත පිහිටවන්න පුළුවන්. තමා තුළ තියෙන සිල්වත්කම මෙනෙහි කරලා සුගතියක හිත පිහිටවනු. තමා තුළ තියෙන දහම් දැනුම සුතවත් භාවයේ සිහි කරලා දිව්‍ය ලෝකය අරමුණු කරන. ඊළඟට තමා තුළ තියෙන ත්‍යාග සම්පත්තිය මෙනෙහි කරලා දිව්‍ය ලෝකයක් අරමුණු කරන. සද්ධා සීල සුත්ත ත්‍යාග පස්වෙනි එක තමයි ප්‍රඥාව. ඔබ මේ පංච උපාදානස්කන්ධය ගැන ආයතන 6 ගැන ඔබ හැම වෙලාවෙම අනිත්‍ය වශයෙන් මෙනෙහි කරන කෙනෙක් නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආකාරයට චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න මහන්සි ගන්න කෙනා මේ පංච උපාදානස්කන්ධය අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා මෙනෙහි කරනවා. මේ පංච උපාදානස්කන්ධය තමා තුළ තිබුණත් තමාගෙන් බාහිර තිබුණත් හීනව පැවතුනත් ගොරෝසු ශරීරයක් තුළ පැවතුනත් දුර තිබුණත් ළඟ තිබුණත් අතීත අනාගත වර්තමාන වශයෙන් ගත්තත් මේ පංච උපාදානස්කන්ධය අනිත්‍යයි කියලා හොඳට ධර්මාවබෝධයක් අරමුණු කරගෙන වඩන කෙනෙක් නම් මේ ආයතන ගැන පංච උපාදානස්කන්ධය ගැන හොඳට නුවණ ඒකට කියනවා ප්‍රඥාව ඔබ තුල වැඩෙනවා. ඒ විදර්ශනා නුවණ ඔබ තුල තියෙනවා නම් ඔබ විදර්ශනා ඥානෙ වඩන කෙනෙක් නම් අන්න ඔබට පුළුවන් මෙනෙහි කරන්න මේ විදිහටම ප්‍රඥාව දියුණු කරලා මාර්ගඵල ලැබපු දෙවිවරු දිව්‍ය ලෝකවල වැඩ ඉන්නවා. තුසිත දිව්‍ය ලෝකේ වැඩ ඉන්නවා නම් මාර්ගඵලලාභී දෙවිවරු ඒ අයත් මේ වගේම පංච උපාදානස්කන්ධේ පටිච්ච සම්පාදේ මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ත්‍රිලක්ෂණයේ වඩලයි මාර්ගඵල ලැබුයි. එහෙමනම් මමත් ඒ උතුම් මාර්ගඵලලාභී කල්යාණ මිත්‍ර සත්පුරුෂ දෙවි දේවතාවරු අතරම ඉපදිලා මමත් මේ ධර්ම මාර්ගයේ සම්පූර්ණ කරගන්නවා කියලා අන්න හිත පිහිටෝන. ඔන්න ඔය විදිහට බුදුරජාන් වහන්සේගේ ශ්‍රාවකයන්ට පුළුවන් තමා තුළ තියෙන සද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥා මෙනෙහි කරලා ඒ කරුණුම දියුණු කරගත්ත දෙවිවරු අරමුණු කරගෙන සුගතියක හිත පිහිටවන්. අන්න ඒක භාවනාවක් වශයෙන් වඩන ක්‍රමයක්. ඒ භාවනාව තමයි ධර්මයේ උගන්වන්නේ දේවතානුස්සති භාවනාව කියලා. පින්තුනි දේවතානුස්සති භාවනාව වඩනකොට තමා තුළ සද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥා ඇති කරගෙනමයි මේ භාවනාව වඩන්න තියෙන්නේ. එහෙම නැතුව මම නම් දිව්‍ය ලෝකේ මම නම් දිව්‍ය ලෝකේ කිය කොච්චර මෙනෙහි කරත් වැඩක් නැහැ. ඔබ තුල සද්ධාව නැත්නම් ඔබ සිල්වත් කෙනෙක් නොවේ නම් ඔබ තුල හොඳ දහම් දැනුමක් නැත්නම් ඔබ අතහැරීම ත්‍යාග සම්පත්තිය පුරුදු කරලා නැත්නම් ඔබ ප්‍රඥාව වඩන කෙනෙක් නොවේ නම් දැන් බලන්න බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ දිව්‍ය ලෝක කියන්නේ සැපනේ. සැප තමයි. හැබැයි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් දිව්‍ය ලෝකයක් අරමුණු කරන්නේ සැප විඳින්න අදහසෙන් නෙමෙයි. ඔහු මේ දිව්‍ය ලෝකේ පවා ආදීනව මෙනෙහි කරන කෙනෙක්. ඔහු දන්නවා පංච උපාදානස්කන්ධේ දිව්‍ය ලෝකේ පහළ වුණත් ඒක අනිත්‍යයි. මනුස්ස ලෝකේ හිටියත් සැප සම්පත් විඳගෙන ඒ කයත් සතර මහා ධාතුන්ගෙන් හටගත් දෙයක්. එයත් අනිත්‍යයි. හීන ස්වභාවයෙන් ප්‍රනීත ස්වභාවයෙන් තිබ්බත් අනිත්‍යයි. එතකොට මේ දිව්‍ය වේවා බ්‍රහ්ම වේවා මනුස්ස වේවා මේ කාමයන්ගේ ආදීනව මෙනෙහි කරගෙන සද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥා වඩමින් අනිත්‍ය මෙනෙහි කරන්නේ ඔහු ධර්මාවබෝධයක් අරමුණු කරගෙන ධර්මයේ වඩන කෙනෙක්. එහෙම කෙනෙක් සුගතියක් අරමුණු කරන්නේ දිව්‍ය සැපවලට ආසාවෙ නෙමෙයි. ඔහු අරමුණු කරන්නේ මට දිව්‍ය විමානයක් පහළ වේවා, මට මේ තරම් දෙවි දේවතාවරු එක්ක සැප විඳින්න ලැබේවා, මට මේ වගේ දිව්‍ය භෝජන දිව්‍ය සලුපිලි මට මේ වගේ සැප ලැබේවා. එහෙම අදහසක් නෙමෙයි ඔහු තුල තියෙන්නේ. ඔහු තුල තියෙන්නේ එකම චේතනාවයි
තමා තුළ තියෙන සද්ධහා සීල සුත ත්‍යාග ප්‍රඥා. දැන් අපි මනුස්ස ලෝකෙ මේවා වඩන්නේ ධර්මාවබෝධය පිණිස. කෙනෙක් මනුස්ස ලෝකෙ සද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥා වඩනකොට ඒවා තමන්ට ඉහලට වැඩුණොත් මනුස්ස ලෝකෙදිම මාර්ගඵල ලැබෙනවා. මේ සද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥා යම් මට්ටමකින් හොඳට තමා තුළ ස්ථාවරව පිහිටියනම් ඔහු සෝවාන් වෙනවා. තවදුරටත් දියුණු වුණා නම් සකදාගාමී වෙනවා. තවදුරටත් සද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥා දියුණු වෙලා නම් ඔහු අනාගාමී වෙනවා. තවදුරටත් දියුණු කරලා පරිපූර්ණ කරගත්ත කෙනා රහත් වෙනවා. එතකොට මනුස්ස ලෝකෙදිම සද්ධාදී ගුණධර්ම දියුණු වෙලා නම් ඔහු මාර්ගඵලවලට යනවා. හැබැයි මාර්ගඵල අවබෝධය පිණිස මනුස්ස ලෝකෙදි සද්ධාදී ගුණධර්ම දියුණු කරගත්ත කෙනාට ඔහුට පුළුවන් හදිස්සිය හරි ඔහු ධර්මාවබෝධයකට පෙර මැරෙන්න පුළුවන්. ඔහුට මනුස්ස ලෝකෙදී කාලේ මදි වෙන්න පුළුවන්. ඔහු ධර්මයේ පුරුදු කරගෙන වඩාගෙන යනකොට ඊට පෙර මරණය ඉස්සර වෙන්න පුළුවන්. එහෙම වෙලාවක බැරි වෙලා හරි අකුසලයක් බලවත් වෙලා අපායකට වැටුණොත් එක්ක ආයිමත් මනුස්ස ලෝකෙක මොනවා හෝ ධර්මයේ පුරුදු කරපු පිනක් නිසා අපි හිතමු ආයි මනුස්ස ලෝකෙ ඉපදුණා. හැබැයි මනුස්ස ලෝකෙ උපදිනකොට කල්යාණ මිත්‍ර සේවනයේ නැති ලෝකයක් න. මනුස්ස ලෝකෙ ධර්මයේ පිරිහිලාන සත්පුරු ශාස්ත්‍රය අපිට ලැබෙන තරම් පරිසරයක් නැත්නම් අපි අර ඇති කරගත්ත පෙර ජීවිතවල වඩපු ගුණධර්ම ඉහළට දියුණු කරගන්න පරිසරයක් අපිට නැතිවෙන්. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකය හැම වෙලේම උත්සාහ කරන්නේ සත්පුරුෂ කල්යාණ මිත්‍රයන් ඉන්න සුගතියක්. ධර්මයේ දියුණු කරගන්න පුළුවන් කල්යාණ මිත්‍ර සේවනය. බුදුරජාණන් වහන්සේ වදාළ මේ මුළු බුද්ධ ශාසනයම පවතින්නේ කල්යාණ මිත්‍රයන් මත. ඒ නිසා තමයි මාර්ගඵලලාභී දෙවි දේවතාවරු ඉන්න. ධර්මයේ දියුණු කරන්න පුළුවන් සත්පුරුෂ කල්යාණ මිත්‍ර දෙවියන් ඉන්න සුගතියක් අරමුණු කරන්න. අන්නේ නිසා බුදුරජාණන් වහන්සේ පෙන්නන උන්වහන්සේගේ ශ්‍රාවකයන් මාර්ගඵල අවබෝධය කරා නිවන කරා යන කෙනා ධර්මාවබෝධයට සුදුසු පරිසරයක් අරමුණු කරගෙන දේවතානුස්සති භාවනාවක් වඩන. දේවතානුස්සති භාවනාව පුරුදු කරන කෙනෙක් බවට පත්වෙනවා. එනිසා පින්වතුනි ඔබ ඔබේ ජීවිතය තුළ බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුළ අවංකව ධර්මාවබෝධය කරා යන්න උත්සාහ කරන ශ්‍රාවකයෙක් නම් ඔන්න ඔබ නිරන්තරයෙන් පුරුදු කරගත යුතු. ඔබ පරලොවෙන් රැකවරණයක් පිණිස පරලොවෙන් ආරක්ෂාවක් පිණිස ඔබේ ජීවිතය තුළ වැඩිය යුතු භාවනාවක් තමයි දේවතානුස්සති භාවනා. අද දවසේ අපි සුගතියක් අරමුණු කරගෙන දිව්‍ය ලෝකයක උපත කරා යන ආකාරයේ දේවතානුස්සති භාවනාව ගැන කතා කරා. එහෙමනම් ඔබ හැම දිනාටම මේ ලැබිච්ච මනුස්ස ජීවිතය අවසන් වෙන්න පෙර අප්‍රමාදීව සද්ධාදී ගුණධර්ම දියුණු කරගෙන මේ අනුස්සති භාවනා දියුණු කරගෙන උතුම් වූ ධර්මාවබෝධය පිණිසම මේ ලැබිච්ච මනුස්ස ජීවිතය අප්‍රමාදීව ධර්මයේ දියුණු කරගන්න ඔබ හැම දෙනාටම වාසනාව ලැබේවා 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 කියලා අපි ඔබට ආශිර්වාද කරන